පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපි දීර්ඝව සාකච්ඡා කරගෙන ආපු ධම්මපද පාළියේ ප්‍රකීර්ණක වර්ගයේ සඳහන් වෙන එක ගාථාවක් වුණ මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මේ ගාථා රත්නය ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා 6ක් සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන් මේ ගාථාවේ සරල තේරුම මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සුළු සැපත් හරින්න කියන එකයි. මේ කාරණාව මේ දේශනාව මාලාව පුරාට සාකච්ඡා කරලා තියෙනවා. මේ ගාථා රත්නය ඇසුරු කරගෙන කරන අන්තිම දේශනාව තමයි අද මේ කරන්නේ. එතකොට අපිට අවසානයේට සාකච්ඡා කරන්න තියෙන්නේ අපි මේ ගාථාවත් එක්ක විශේෂයෙන් සාකච්ඡා කළේ පන්සිල් ගැන. නම් අවසාන ශික්ෂාපදයේ තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ සුරාමේරය පිළිබඳව. මේ පිළිබඳව කරුණු දක්වනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුරාමේරය පානං භික්කවේ ආසේවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති පෙත්තිවිසේ සංවත්තනිකං හෝති යේ සම්බහුලසෝ සුරාමේරය පානස්ස විපාකෝ මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකෝ හෝති. මේ සුරාමේරය පිළිබඳව දේශනා කරලා තියෙන සූත්‍රයක එක කොටසක්, එක පාඩයක්. මේ ගාථා රත්නයෙන් කරපු ධර්ම දේශනා සියල්ලම පාහි මේ සුළු සැප අත්හැරීමෙන් මහත් වූ සැපයක් ලබන්නේ කොහොමද? ඒ මහත් වූ සැපය වෙනුවෙන් අපි අත්හරින සුළු සැප මොනවද කියන කාරණාව අපි සාකච්ඡා කළා. එහෙනම් ඒ පිළිබඳව මෙතෙන්ටත් සිහිපත් කළොත් මේ සුරාමේරය කියන ශික්ෂාපදය මං හිතන්නේ වර්තමානයේ වෙනකොට 90%කටත් වඩා වැඩියෙන් උල්ලංඝනය වෙන ශික්ෂාපදයක්. අද ඒක ලොකු කුඩා ભેදයක් නැති තැනට ඇවිල්ලා. යන්තම් හිරිමල් වයසේ දරුවොත් අද මේ නොයෙක් සුරාවන්ට ඇබ්බැහි වෙලා. පානයක් වශයෙන් ගන්න පුළුවන්, දුමක් වශයෙන් ගන්න පුළුවන්, ආහාරයක් වශයෙන් ගන්න පුළුවන්, නැත්නම් නාසයෙන් ආග්‍රහණය කරන දෙයක් හැටියට ගන්නත් පුළුවන්. මේ කොයි ආකාරයෙන් නමුත් මේ සියල්ල අයිති වෙනවා මේ සුරාව කියන ගණයට. බලාපොරොත්තු වෙන්නේ මත් වීම. මත අරමුණු කරගෙනම තමයි මේ දේවල් සිද්ධ කළේ. එතකොට මේ මත් වීම තුලින් ඒ සුරාවෙන් අපිට ලැබෙන යම් සැපයක් තියෙනවා. ඒක හොයන්නේ පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරාම පාවිච්චි කරන අය කියනවා ඒගොල්ලන්ට දැනෙන සැපය මොකක්ද කියලා. හැබැයි ඒකෙන් මහ ලොකු ලාභයක් වෙන්නේ නැහැ. කොහොමත් ලාභයක් නැහැ. යම් සැපයක් අපි මෙලව දකිනවා මිසක් අපිට එයින් පස්සේ හිතෙනවා නැවත සිහි වුණාට පස්සේ අපි කරලා තියෙන දේවල්, කියලා තියෙන දේවල්, සමහර ලැජ්ජා සහගත දේවල්. නමුත් පහුවදාට ආයෙත් කරනවා. නමුත් මෙතන මේ සූත්‍ර පාඨයේ සඳහන් කරනවා සුරාමේරය පානං භික්කවේ ආසේවිතං භාවිතං බහුලීකතං නිරේ සංවත්තනිකං හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති පෙත්තිවිසේ සංවත්තනිකං හෝති යෝ සම්බහුලසෝ සුරාමේරය පානස්ස විපාකෝ මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකෝ හෝති. සුරාමේරය පානය කරාම නිරය සංවත්තනිකං හෝති. නිරයට යන්න ලැබෙනවා කියලා. එතකොට පානය කරපු අයට සුළු සැපයක් තිබුණා. සුළු සැපයක් විඳලා මේක නිරයට යන්න තරම් සැපයක් ඒ වින්දි. මම මේ කරන ක්‍රියාව නිරයට යන්න තරම් වටින දෙයක්. මේ ක්‍රියාව කරලා නිරේ ගිහිල්ලා දුක් විඳින්න තරම් මේක වටිනවද? මේ කාරණාවලට පිළිතුරු අපි යන්නේ.
සමහරලාට පැයක දෙකක තුනක වෙරි මතක් ඔහුට තියෙයි. නමුත් නිරේට ගිහිල්ලා තියෙනවා. ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන්. එතකොට මේ සුළු සැපය අවුරුදු කෝටි ගාණක් අනන්ත දුක් විඳින්න හේතු වෙනවා නම් මම මේ වැඩි කරන්න ඕනේ. පැයක දෙකක තුනක සැපයක් වින්දනයක් අරගෙන අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒක නිසා මට දුක් වේදනාවන්ට මුහුණ දෙන්න වෙනවා නම් මං කල යුත්තේ මේ පැය දෙකේ සැපය අත්හරින එකනේ. එතකොට ඒ සුළු සැපය අත්හැරියහම අවුරුදු කෝටි ගාණක් නිරේ ගිහිල්ලා දුක් විඳින්න තියෙන කාරණාව මගහැරෙනවා. නිරය පිළිබඳව, නිරා දුක පිළිබඳව බොහෝ දේශනාවල් වල අපි කතා කරලා තියෙනවා. ඒ නිසායි මම නිරය ගැන මේ වෙලාවේ දීර්ඝව විස්තරයක් කළේ නැත්තේ. ඊළඟට සඳහන් කරනවා තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති. තිරිසන් අපායේ උපදින්නත් මේක හේතුවක් වෙනවා කියලා. එතකොට තිරිසන් අපාය කොයිතරම් දුක්ඛදායකද? සතර අපායේ අනික් ලෝක අපිට පේන්නේ නැති වුණාට තිරිසන් අපාය හොඳට පේනවා අපිට. සමහර අයට මේ නිරය කියන වචනේ ඒ තරම් විශ්වාසයක් නැහැ. පිළිගන්නෙත් නැහැ. හැබැයි සතර අපායක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම මිහි මත එකක් අපිට හොඳට පේන්න තියෙනවා. සමහර වෙලාවට പ്രേත ලෝකත් සමහර අය දකින්නවා ඒ ගැන තොරතුරු කියනවා. කෙසේ වෙතත් പ്രേතයෝ ඉන්න බව අපිටත් හොඳට දැනෙනවා. සමහර වෙලාවට නොඑක ආකාරයේ ඇලීම් බැඳීම් තියාගෙන මරණයට පත්වෙච්ච අය പ്രേත ලෝකවල ඉපදිලා බොහෝ අයට කරදර කරන අවස්ථා අපිට මුණ ගැහිලා තියෙනවා. නමුත් අපි මේ තිරිසන් විෂය ගැන කතා කරාම මේ තිරිසන් ජීවිත කොයිතරම් දුක් සහිතද? ඒක නිරයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පුදුමාකාර බයකින් ජීවත් වෙන අය. අපි හැමෝම බයෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් අපිට වඩා බොහෝම බයක් ඒ තිරිසන් ලෝකේ තියෙනවා. ඒක අපි හොඳට දකිනවා. වතුර ටිකක් බොන්න ගියාම බඩ පුරා වතුර ටික පානය කරනකොට කී පාරක් ඔළුව උස්සලා වටපිට බල බලාද වතුර බොන්නේ. ඒ තරම් මහ පුදුම බයක් ඒ ජීවිතවල තියෙනවා. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන ගෙවල් වල හැසිරෙන තිරිසන් සත්තු ගැන කල්පනා කළොත් ඒ අය මොන තරම් දුකක් විඳිනවද? සමහර වෙලාවට වැස්සට ඉන්න තැනක් නෑ. ගෙට આવුත්, අගුවට આવුත්, පාපිස්ස උඩට આવුත් අපි පන්න ගන්නවා. දීප ගාවට ගියොත් මැස්ස උඩට නැංගුත් අපි පන්න ගන්නවා. සීතලි, බැස්සි, ගෙහි ජීවත් වෙනවා. ඔය අපි ආශ්‍රයේ ඉන්නයි. ඒකට කැලෑවල ඉන්න සත්තු මොනතරම් වෙහි වහිනවද? ඒ වැහි වලට කොච්චර තෙමෙනවද? එතකොට ඒ අයගේ දරුවෝ වයසට ගියපු අය ඇවිද ගන්න බැරුව එක තැන වැටිලා ඉන්න අය ගහක් යටටවත් ඇදෙන්න බැරුව මොනතරම් දුක් අන්දරාවක් අර වැස්සෙන් පීඩා විඳින්න ලබනවද? සමහරලාට ලෙඩ වෙලා කකුල කැඩිලා නැත්නම් ශරීරයේ පණ නැතුව වයස්ගත වෙලා වැටිලා තමන් ඉන්න තැනට වතුර ගලාගෙන එනවා. කවුරුත් උස්සගෙන යන්නේ. සමහර දරු පැටවු ඉන්න තැනට වතුර ගලාගෙන එනවා. මේ වාගේ මහා පුදුමාකාර දුක්ඛිත ජීවිත. ඒ අතර අපි නොයේක් දේවල් කරලා ගහනවා, මරනවා, වෙඩි තියනවා, හිරිහැර කරනවා. ආහාර හොයාගන්න අය කොච්චර දුක් විඳිනවද? ආහාරය වෙනුවෙන් ඒ කට්ටිය කොච්චර කාකොටා වැටෙනවද? ජන්තන් ආහාරයක් හොයාගන්න පඳුරක් අස්සෙන්, ගුලක් අස්සෙන් එළියට එනකොට එයා තම කෙනෙකුගේ ආහාරයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට සිංහයන්ගෙන් කොටියන්ගෙන් බේරෙන්න වතුරට පයින්න. වතුරට පැන්නාම වතුරේ කිඹුල්ලු ඉන්නවා. වතුරෙන් ගොඩට පැන්නාම ගොඩ සිංහයෝ කොටියෝ ඉන්නවා. මරණය දැක මරණය දැන ඒ වේදනාව විඳින දුක් අන්දරාව. සමහර වෙලාවට ඒ සමහර වනාන්තරවල සිංහයෝ කොටියෝ සත්තු අල්ලගත්තාම පණ පිටින්ම
වට කරගෙන කන. ඉතින් මේ මස් ගලව ගලව කාලමනේ මැරෙන්නේ. මරලා ඉවර වෙලා කනව නෙමෙයි. මැරෙනකම්ම කන. නමුත් අපි බලාගෙන ඉන්නවා මිසක් දකින්නවා මිසක් ඒ වේදනාව අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපිට සාමාන්‍යයෙන් ගෙදරක ගමේ ඉන්නකොට සුනකෙක් හපහම දත් දෙක තුනක් වැදුනහම අපිට තියෙන වේදනාව දවස් ගාණක් යනකම්. නමුත් අර සතා එහෙනම් අර නියපොතුලින් සූර කනකොට කොහොම වේදනාව විඳින්නේ? එතකොට ඒ තිරිසන් ලෝකේ ඉපදිලා මේ විඳින දුකේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. එතකොට මේ සුරාපානය මං ඒ වාගේ තැනක උපද්දවනවා නම් මම මේක කරන්න වටින දෙයක්ද? එහෙනම් තිරිසන් යෝනිය උපද්දවනවා කියලා සඳහන් කරනවා. ඊළඟට പ്രേත යෝනියත් උපද්දවනවා. පින්නතුනි පිපාසාවයි බඩගින්නයි කියන එක බුද්ධාන්තර ගණන්. බුද්ධාන්තරයක් කියලා කිව්වේ කොයි තරම්නම් කාලයක්ද? බුද්ධාන්තර ගණන් ඉන්නවා බඩගින්න. දෙවේලක් බඩගින්නේ ඉඳලා බලන්න. කොයි තරම් වේදනාවක් දැනෙනවද කියලා. ඒක තුන් වේලක් වුණා. මේ තුන් වේලම කාලා ඉන්න අපි වේල ටිකක් පහු වෙනකොට තියෙනවා. එතකොට බුද්ධාන්තරයක් බඩගින්නේ ඉන්නකොට. බුද්ධාන්තරයක් පිපාසාවෙන් ඉන්නකොට. බඩගින්න පැත්තක තියලා පානය කරන්න දෙයක් හරි වතුර ටිකක් හරි තියෙනවා නම් ඒකත් ලාභයක්. දෙකම නැහැ. මැරෙන්නෙත් නැහැ. ඒ මැරෙන්නේ නැත්තේ. ඒක තමයි කර්මයේ ස්වභාවය ඒකයි. ඇටකොටු පෑදිලා නහරවැල් මතුවෙලා නිකන් ඇටකොටුවකට හම් පොත්තක් පොරවලා තියනවා වගේ විතරයි. ආන් එහෙම දුක්ඛිත ජීවිත ගත කරන්න මේ සුරාව පානය කරන එක මට වටිනවාද? බුදුරජාණන් වහන්සේ මේ කාරණා දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ මනාව අධ්‍යයනය කරලා මනාව අවබෝධ කරගෙන දැනගෙන දැකලා ප්‍රත්‍යක්ෂ කරලා. සමහර ප්‍රේතයෝ දැකලා මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කරුණු සඳහන් කරා. භාග්‍යතුන් වහන්සේ කොහොමද උත්තරයක් දීලා තියෙන්නේ? මහණෙනි මම ওই ප්‍රේතයා දැක්කා. දැක්කේ මේ බුදු වුණාට පස්සේ බුදු වෙලා සෑහෙන කාලයක් ගියාමද? නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මං ওই ප්‍රේතයා දැක්කේ එදා බෝමුල වැඩ ඉන්න වෙලාවෙම. බෝධි මූලයේදීමයි දැක්කේ. නමුත් අද වෙනකන් මම ওই දුක්ඛිත ප්‍රේතයා ගැන කාටවත් දේශනා කළේ නෑ. ඒ මිනිස්සු ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. තථාගත වචනේ පිළිගත්තේ නැත්නම් ඒ තුල බොහෝ අකුසල රැස් කරගන්න. මිනිස්සුන්ට අනුකම්පාව නිසා ඔය කාරණාව මම පැහැදිලි කළේ නෑ. නමුත් කෙනෙක් දැකලා ගිහිල්ලා කියහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කාරණාව මම අද කියනවා. එයි මම විතරක් නෙමෙයි දැක්කේ දැන් තව සාක්කියක් තියෙනවා. එතකොට මිනිස්සුන්ට ඒක පිළිගන්න වෙනවා. ආන් එහෙම මහ පුදුම දුක්ඛිත ප්‍රේත ජීවිත. සමහර අය ගින්දරෙන්ම පිච්චෙනවා. සමහර අය තුවාල වෙලා. සමහර අයගේ ශරීර වලින් ලේ සැරව ගලනවා. සමහර අය බඩගින්න දරා ගන්න බැරුව උදේට දරුවෝ බිහි කරනවා. ඒ දරුවෝ කනවා. හවසට බිහි කරනවා. ආයෙ කනවා. තමන්ම බිහි කර තමන්ම කනවා. මේ ආකාරයේ මහ විවිධාකාර ප්‍රේතාත්ම. නොඑක් ප්‍රේතාත්ම ගැන ධර්මයේ කොටස් කරලා විස්තර කරලා තියෙනවා. ආන් ඒ වාගේ പ്രേත ලෝකයක අවුරුදු කෝටි ගණන් බුද්ධාන්තර ගණන් දුක් විඳින්න වෙනවා නම් මම එහි දුක් විඳින්න කැමතිද? එහෙම නැත්නම් මේ කෙටි කාලෙට මේ සුරාව අත්හරිනවද? ওই තර්ක දෙකටයි යන්න තියෙන්නේ. සුරාව අත්හරින්න කැමති නම් දුකට අකමැති නම් එහෙම නැත්නම් දුක් විඳලා කමක් නැහැ. මේන් පස්සේනේ කියලා හිතෙනවා නම් සුරාව ගත්තා කමක් නැහැ. මත්තාසුක පරිත්‍යාගා පස්සේ චේවි පුලක්සුක. මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැප අත්හරින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිසා. අනිත් කාරණාව විනතර මේ සුරා පානය කරන අය මේ ලෝක වශයෙන් පිරිහෙනවා. පරලොවදී පරිහානියනේ අපි බොහොම කෙටියෙන් සිහිපත් කළේ. මේ ලෝක වශයෙන් පිරිහෙනවා. විශේෂයෙන් තමන්ගේ ධනෙ පිරිහෙන්න පටන් ගන්නවා.
ඊළඟට තමන්ගේ ජීවිතේ පිරිහෙන්න පටන් ගන්නවා. පවුල ඒගොල්ලෝ රැකවරණයක් නැති අය බවට පත් වෙනවා. දූ දරුවෝ බිරිඳ ඒ වගේ අය. අතීතයේ ඉඳලම කරුණ සඳහන් කරලා තියෙනවා. සුරා පානය කරාම ඒ පුද්ගලයා මත් වෙච්ච පුද්ගලෙක්. සිහිල් කල්පනාව මදි කෙනෙක්. සමහර රජවරු තමන්ගේම දරුවා මරලා උයලා අනුභව කරලා තියෙනවා. පස්සේ මහා ලැජ්ජාවකට සහ ඊටාම ශෝකයට පත් වෙනවා. සමහර අය තමන්ගේ දරුවම කෑලි කෑලි වලට කප්පලා තියෙනවා. තව සමහර අය විශාල ධනස්කන්ධයන් විනාශ කරගෙන තියෙනවා. දැන් විශේෂයෙන් සඳහන් කරනවා අනාථපිණ්ඩික සිටුතුමාගේ එක බෑනක්. මහා ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. නමුත් යාළුවෝ ඇසුරු කරන්න ගිහිල්ලා සුරාවට ඇබ්බැහි වෙලා අන්තිමට සියලුම ධනයෙන් පිරිහිලා මරණයට පත් වෙන අනුන්ගේ ගෙදරක බිත්තියක් ළඟ. ඒ අය සුනකෙක් වලලන්න යනවා වගේ ඇදගෙන ගෙනහිල්ලා වලල්ලා දාලා යනවා. මේ මහා ධනපතියෙක්ට වෙච්ච දේ. ධම්මපද පාළියේම එක ගාථා රත්නයක් සඳහන් කරනවා දීගා ජාගරතු රත්ති දීගං සන්තස්ස යෝජය. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානත. බාලයට මෝඩයට සංසාරේ හරීම දිගයි. සසර බොහෝම දිග නිසා මේ පුද්ගලයා සංසාරය ගැන දන්නෙත් නෑ. දීගෝ බාලානං සංසාර. බාලයට සසර දිගයි. ආන්ගේ ගාථාව පැහැදිලි කරන තැන පිළිතුර විස්තර කරනවා තවත් ගාථා රත්නයන් 4ක්. මේක මේ කොසල් රජුරු ගැන කියන්නේ. කොසල් රජුරන්ට එක දවසක් නිදාගෙන ඉන්නකොට හඬක් ඇහෙනවා. දූෂණසෝ කියලා හඬක් තමයි ඇහෙන්නේ. මේ හඬ ඇහෙන්නේ නිරේ. ලෝක මුනිරේ පැහැෙන 4 දෙනෙක්. පැහිලා උඩ එනවා. සාමාන්‍යයෙන් ලෝක මුනිරේ ආයුෂ අවුරුදු 60000ක් කියලා කියන්නේ. අවුරුදු 30000ක් පැහි යට යනවා. අවුරුදු 30000ක් පැහි උඩ එනවා. ආන්ගේ උඩට මතුවෙන වෙලාවේ මේගොල්ලෝ කියන්න හදනවා පණිවිඩයක්. නමුත් ඒගොල්ලන්ට ඒ පණිවිඩෙන් එක වචනයයි කියන්නේ. එක වචනයක එක අකුරයි කියන්න පුළුවන් වෙන්නේ. දුක් ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම් හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්මත්තනු කියන කාරණාව කියන්න හදන කෙනාට කියන්න වෙන්නේ දූ විතරයි. ඒත් එක්කම යට යනවා. අනිත් එක්කෙනා සට්ටි වස්සේ සහස්සානී කියන කාරණාව කියන්න හදන්නේ. නමුත් එයාට සයන්න විතරයි කියන්නේ. යට යනවා. අනිත් එක්කෙනාට කියන්න හදාපු කතාවේ නයන්න විතරයි කියන්න හම්බ වෙන්නේ. අනිත් එක්කෙනාට සෝ කියන කාරණාව කියන්න හදාපු කාරණාවේ මුල් අකුර සෝ කියන එක විතරයි කියන්නේ. එතකොට දැන් රජ්ජුරුවන්ට හඬක් හැටියට ඇහෙන්නේ දූෂණ සෝ. මේ හඬ තමයි ඇහෙන්නේ. ඉතින් රජ්ජුරුවන්ට එතනින් පස්සේ නිින්ද යන්නේ. බීතියටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කාරණාව පස්සේ අහපුවම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ ලෝක මුනිරේ මේ හඬ ඇහුනේ. කවුද මේ? පෙර මනුස්ස ලෝකේ ඊටාම ඉසුරුමත් විදිහට ජීවත් වෙච්ච අය. බුද්ධාන්තරයක් පහළ වෙලා තිබුණා. බොහෝ මිනිස්සු දම්පැන් දුන්නා. බොහෝ මිනිස්සු පින්කම් කළා. තමන්ගේ ධනෙ දුප්පත් මිනිස්සු පවා තියෙන හැටියට වියදම් කර පින් කළා. නමුත් නගරේ හිටපු මේ කෝටිපතියෝ 4 දෙනා අන් අය පින්කම් කරනකොට ඒගොල්ලෝ මොනවද කරන්න කියලා කල්පනා කළා. එක එක්කෙනා එක යෝජනා කළා. මේ අතර එක්කෙනෙක් යෝජනාවක් කළා අපි සුරාපානය කරලා උද්‍යානයට ගිහිලා විනෝද වෙමු කියලා. තව එක්කෙනෙක් යෝජනා කළා නිකම්ම වදි කාන්තාවකුත් අරන් යමු කියලා. ඉතින් මේගොල්ලෝ සුරාපානය කරලා කාන්තාවකුත් කුලියට අරන් ගිහිල්ලා විනෝද වෙලා
අන්තිමට ඒ කාන්තාවට ගෙවනවා කියන මුදල් ගෙවන්නෙත් නැතු ඇයත් මරල ඇගේ රංග්‍රදී බඩු ටිකත් පැහැරාරගෙන මේගොල්ලෝ යන්න ගියා. දැන් එතකොට මේ සුරාවෙන් මත් වෙලා මේ කරපු පාප කර්ම වල ප්‍රතිඵල වලට තමයි දැන් මේ මහ නිරේවල් වල පැහිලා ක්‍රමක්‍රමයෙන් මේ ලෝක මුනිරේට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ දේවල් වලට හේතුනේ එක පැත්තක සුරාවත් එතන තියෙනවා. එහෙනම් සංසාරේ බොහෝ දුගතියට ඇදලා දාන්න අපි ඊටාම පහත් තැන් වලට ඇදලා දාන්න මේ සුරාව හේතු වෙනවා කියන කාරණාව මෙතනින් පැහැදිලි කරනවා. මේ පුංචි උදාහරණ කීපයක් බොහෝම කෙටියෙන් සිහිපත් කරන්න ඉදිරි ලොකු කාරණා කීපයක් පුංචියට. නමුත් වෙනතේ කර්මපතයක් හැටියට දේශනා කරනකොට සුරාව කර්මපතයක් වෙන විදිහකුත් තියෙනවා නොවන විදිහකුත් තියෙනවා. එතකොට සුරාව කොහොමද කර්මපතයක් වෙන්නේ කර්මපතයක් නොවෙන්නේ? මොනවටද කර්මපත කියලා කියන්නේ? මැරෙන වෙලාවේ මතක් වුණොත් නිරේ උපද්දවන. ඒවට කියනවා කර්මපත කියලා. සාමාන්‍ය කර්ම කියලා තව කොටසකුත් තියෙනවා. එතකොට මේ සුරාව කර්මපතයක් වෙන විදිහක් තියෙනවා. කොහොමද සුරාව කර්මපතයක් වෙන්නේ? කර්මපතයක් නොවෙන්නේ. විශේෂයෙන් පැහැදිලි කරනකොට දේශනා කරනවා සුරාපානය කරපු අය නිරේ යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. දැන් ඒතර අපි මෙච්චරලා නිරේට යන තැනයි කතා කළේ. එතකොට ඇයි සුරාපානය කරපු කෙනා ඒකාන්තයෙන් නිරේ යන්නේ නැහැ කියලා කිව්වේ? සුරාපානයෙන් හානි කරගෙන තියෙන්නේ මට. පෞද්ගලිකව මටනේ හානි වෙන්නේ. දැන් ප්‍රාණඝාතයක් කරාම වෙන කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරනවා. නමුත් සුරාවෙන් මට හානි කරගෙන තියෙනවා. ඒ නිසා කර්මපතයක් වෙන්නේ. නමුත් මට කර්ම රැස් වෙලා තියෙනවා. පතයක් වුණේ නැහැ. එතකොට මේ සිල්පදේ ඊළඟට ධර්මයේ හඳුන්වනවා මේ පන්සිල් අතර තියෙන මහා සිල්පදේ කියලා. ඒක තමයි ලොකු මේක. එහෙම වෙන්නේ. සුරාවට ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයා සුරාව නිසා මත් වුණ කෙනෙක් බවට පත් වෙනවා. මත් වුණාට පස්සේ කල යුත්ත නොකල යුත්ත මොකක්ද කියලා ඔහුට තේරෙන්නේ. ආන් ඒ නිසා ඔහු බොරුත් කියනවා. සත්තුත් මරනවා. හොරකනුත් කරනවා. වැරදි කාම සේවනයත් කරනවා. මේ සේරම කරනවා. එතකොට මහා කර්ම ගොඩක් රැස් කරනවා. කල යුත්ත නොකල යුත්ත හරියට වැටහීම අනුකම්පාවක් දයාවක් කරුණාවක් එහෙම දෙයක් නෑ. අර පහුගිය දවස්වල අම්මයි දරුවෝ දෙන්නයි බෙල්ල කපලා මරලා තිබුණා. කුරුඳු කපන කැත්තෙන් තාත්තයි පුතයි දෙන්නම ගිහිල්ලා තමයි මරලා තිබුණේ. නමුත් දෙන්නම අන්තිමට කිව්වේ දෙන්නම සුරාපානය කරලා හිටියේ. ඉතින් ඒ නිසා කලේ මොකද්ද කරන්නේ මොකද්ද කියන කාරණාව වැටහුනේ නෑ. මහා මිනිස්සු එක තරහා මනාපකම් තිබුණත් අර අහිංසක පුංචි දරුවෝ පිළිබඳවත් ආදරයක් දයාවක් සෙනෙහසක් නෑ. ඒ සුරාවේ ප්‍රතිපල. සමහර අය සුරාවෙන් මත් වෙච්ච නිසා මව්පියොත් මරනවා. එහෙම කරලා ගිහි පරාජිකා තත්වයටම පත් වෙනවා. මොකද මේ ගිහි ජීවිතෙන් පෙරදුනා කියන එකයි ගිහි පරාජිකා වුණා කියලා කියන්නේ. මොනම හේතුවක් නිසාවත් අවීචයෙන් ඒ අය බේරන්න ක්‍රමයක් නැහැ. ඒ තරම් භයානක තත්ත්වයකට සමහර අය පත් වෙනවා සුරාව නිසා. එහෙමනම් පෞද්ගලිකව Tamanට හානියක් කරගන්නවා. නමුත් මත් වෙලා හින්දා අනික් අකුසල් ඔක්කොම කරනවා තේරුමක් නැති හින්දා. Taman විතරක් සුරාපානය කරලා තව කාටවත් කරදරයක් නොකර පැත්තකට වෙලා ඉන්නවා. නමුත් පින්නතුනි කරදරයක් නොකළ නිසා කර්මපතයක් නුනත් කර්මයක් රැස් කරගන්නවා. ආන්ගේ කර්ම සංසාරයට සමහර වෙලාවට ඊළඟට උපදිනකොට අපි උම්මත්තකය කරලා උපදිනවා. ඒක මේකට මහා සිල්පදී කියලා කියන්නේ. ඊළඟට විපාක දීලා උපදින්න උම්මත්තකෙක් හැටියට. ප්‍රාණඝාත කෙරුවත් සැපයි. ඒ කියන්නේ ප්‍රාණඝාත කරන්න කියනවා කියන එක නෙමෙයි. මේ කාරණාව පැහැදිලි කරන්න. ප්‍රාණඝාතයේ නිරේ උපතින් පස්සේ මනුස්ස ලෝකයට ආවම තියෙන්නේ අල්පායුෂ්ක බව. අඩු ආයුෂයෙන් මැරෙනවා. බුද්ධාන්තරයක ඉපදිලා බුදුරජාණන් වහන්සේ ළඟ අවුරුදු 30ක් කටයුතු කරන්න ලැබුණොත් ඒ පුද්ගලයා මොන තරම් පින් කන්දක් රැස් කරයිද? මේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල ළඟ
අවුරුදු 100ක් වාඩි වෙලා හිටියත් උම්මත්තකේ ඔහුට වෙන ලාභයක් නම් ලාභයක් නෑ. ආන් ඒකයි අවාසනාව. බුද්ධාන්තරයකට ආවත් ඒ උම්මත්තක බව නිසා ප්‍රයෝජන ගන්න. බණ අහන තැනක ඒ කාරණාව තේරුම් ගන්න බැරුව යනවා. තුනුරුවන් ගැන හිතලා බෝධිය චෛත්‍යය දැකලා වැඳලා ඒ පින් රැස් කරගන්න බැරුව යනවා. මේ සංසාරේ මෙහෙම විපාක වලටත් ගොදුරු වෙන්න වෙනවා නම් අපි මේ සුරා පානය කරන එක අපිට සැපද? ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැප අත්හරින්න කියලා. ඒක අපි හැමෝටම භාග්‍යතුන් වහන්සේ කරන දේශනාව. ලොකු සැප බලාපොරොත්තු වෙන අය හැම මොහොතකම සුළු සැප අත්හරින්න. එතකොට තමයි ඊට වඩා ලොකු දෙයක් ලැබෙන්නේ. ලොකු දෙයක් ලැබෙන්න ලොකු පරිත්‍යාගයක් කරන්න ඕනේ. අත්හැරීමක් කරන්න. ඒ අත්හැරීමේ ප්‍රමාණයට අපිට සංසාරෙට ලැබෙනවා. සසර දියුණු වෙනවා, පෝෂණය වෙනවා. සංසාරي දියුණු වෙනවා කියලා කිවි සසර දිකට වඩා ගන්නවා කියන එක නෙමෙයි. සසර ගමන කෙටි කරගෙන බලාපොරොත්තු වෙන විදිහට සැප සහිත වේ ගමන යන්න පාර හදා ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් කරුණු සඳහන් කරාම මේ සුරාව මොන තරම් මනුස්ස ජීවිත විනාශ කරලා තියෙනවද? ඊළඟට පින්නතුනි දිව්‍ය ලෝකෙ හිටපු අසුර කණ්ඩායම් සුරාපානය කළා. ඒ නිසා ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙන් එළියට දැම්මා. ඒ නිසා සුරයන් සහ අසුරයන් අතර ගැටුමක් ඇති වුණා. නමුත් මහා පින් තියෙන පිරිසක්. නමුත් සුරා පාවිච්චි කරන නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේගොල්ලෝ වයින් කරන්න මෙහි කියලා. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙන් ඇදලා එළියට දැම්මා. නමුත් අප්‍රමාණ පින් තියෙනවනේ. ඒ නිසා මහමේරුව පතුලි මහමෙරයට මේගොල්ලන්ට අසුර භවන පහළ වුණා කියලා සඳහන් කරනවා. තව්තිසාවේ යම් තරම් සැපයිද ඒ තරම්ම සැප සම්පත් තියෙනවා. තව්තිසාවේ මොනවද තියෙන්නේ? ඒ හැම දෙයක්ම තියෙනවා. නමුත් දෙවියන් අතර ඉන්න බැරුව ගියා සුරාපානය නිසා. එහෙමනම් මිනිස් සමාජය තුළත් ඔවුන් කොයිතරම් පරිහානියට භාජනය වෙනවද කියන කාරණාවන් අතීතයෙනුත් පෙන්නනවා. වර්තමානයේ අපේ සමාජයේ බොහෝ තැන්වල අපිට බොහෝ වෙලාවට ඒ පිළිබඳව කරුණු දැනෙනවා. සුරා පානය කරන තාත්තා කෙනෙක් ඔහුත් එක්ක සමහරලාට ඒ ගෙදරට ඇවිල්ලා සුරා පානය කරපු ඇතැම් අය සමහරලාට ඔහුගේ දූවරු බිරින්දෑවරු බිලිගත් අවස්ථාවල් ඕන තරම් වර්තමාන සමාජයේ අපිට අහන්න තියෙනවා. එහෙනම් හැම පැත්තෙම පරිහානියක් උදා කරන සුරාව මෙලවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ මරුණට පස්සේ උපදින තැන ප්‍රතිසන්දිය කියලා අපි කියනවා. එතකොට ඉපදුනහම නරක, තිරිසන්, പ്രേත මේ ඕන තැනක උපදින්න පුළුවන්. අසුර ලෝකවලත් උපදින්න පුළුවන්. එතකොට ඒ ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක ආය මනුස්ස ලෝක වාගේ තැන්වල ඇවිල්ලා ඉපදිච්චහම උම්මත්තක ආදී රෝගයන්ට ගොදුරු වෙලා තවත් බොහෝසේ දුක් විඳින්න නොඑක ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සුරාව මේ සිල්පද අතර මහ සිල්පදේ හැටියට භාග්‍යතුන් වහන්සේ සුරාපානය පෙන්නනවා. සමහර වෙලාවට සමාජයේ ජීවත් වෙන සමහර අය කතා කරනවා අපි හැම කාලෙම සුරා පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ අවස්ථාවක විතරක් ටිකක් පාවිච්චි කරනවා. අපි කාටවත් කරදර කරන්නේ නැහැ. එහෙම කතා කරලා මේ කාරණාව සාධාරණීකරණය කරගන්න හදන අය ඉන්නවා. නමුත් අපි අහන්න ඕනේ ටික පාවිච්චි කරන අයගෙන් වහ දුන්නොත් ඒත් ටික පාවිච්චි කරනවාද කියලා. විශේෂ අවස්ථාවක වහගෙන ඉහිල්ලා තිබුණොත් ඒත් පාවිච්චි කරනවාද කියලා. හැබැයි මේ කාරණාවත් එක්ක බලහම මීට වඩා හොඳයි වහ පාවිච්චි කරන එක. මොකද ඒකෙන් මේ ජීවිතේ මැරෙනවා විතරයි. නමුත් අරකින් ආත්ම කෝටි ප්‍රකෝටි ගණක් විඳවන්න වෙනවා. එතකොට ඒකයි මම කියේ වහබොන එක ඊට වඩා හොඳයි කියලා. එහෙමනම් පින්නතුනි අපි සඳහන් කළා මේ ගාථා රත්නය මුල් කරගෙන අපි සාකච්ඡා කරන අන්තිම ධර්ම දේශනාව. ධර්ම දේශනාවට තියෙන කාලයක් නිමා වෙමින් පවතින නිසා අපි සමාලෝචනයක් හැටියට සිහිපත් කළොත්
මුල් ගාථාව. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ගංගාරෝහණ පූජාව ඉවර වෙලා. මත්තාසුක පරිච්ඡාගා කියන ගාථාව. අපේ භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍රයේ දේශනා කරලා ආපහු වඩිනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මිනිස්සුයි නාගයොයි දෙවියෝ. දෙවියන් අතර භූමාටු දෙවියෝ, රුක්ෂ දේවතාවෝ, බලාහක දෙවියෝ මේ ආදී සියලු දේව කොට්ටාසයන් පවා එකතු වෙලා බුදුරජාණන් වහන්සේට දැක්වුවා මහ පුදුමාකාර උපහාරයක්. මේ වාගේ උපහාරයක් ලබන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරණ කාලේ කොයි තරම්නම් පින් කරන්න ඇද්ද? මේ උපහාරය කොහොමද කියලා විස්තර කරලා ඉවර කරන්න බැරි තරම් අපූර්ව උපහාරයක්. නමුත් භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරන කොච්චර පින් කරපු පිනක ප්‍රතිඵලයක් වෙන්න ඇද්ද මේ? අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට උත්තරයක් දෙනවා. මහණෙනි, මහ ලොකු පින්කමක් කරලා නෙමෙයි. ඊටාම සුළු පින්කමක්. පින්කමක් කරන්න ලැහැත්ති වෙලා ගිහිල්ලා නෙමෙයි මේ. මම ගියේ වෙන කටයුත්තකට. එදා බෝධිසත්ව කාලේ. මම ගියේ මුග කාලෙකින් දැක්කේ නැති මගේ පුතා හොයන්න. මම යනකොට පුතා පසේ බුදු වෙලා පිරිනිවන් පාලා. මම මේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය ගාවට ගිහිල්ලා කළේ සුළු වැඩ ටිකක්. චෛත්‍ය මළුවේ තනකොළ ටික ගැලුවා. චෛත්‍ය මළුවට වැලි ගෙනල්ලා දැම්මා. මගේ කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා මුළු චෛත්‍ය මළුවටම පැන් ඉහලා තියමුවා. මගේ උතුරු සළුව හොදලා කොඩියක් කරලා ගැට ගැහුවා. මගේ කුඩේ කොත් කැරැල්ල ගැට ගැහුවා චෛත්‍යයට හේවන වැටෙන්න. කැලෙන් මල් කඩාගෙන ඇවිල්ලා පූජා කළා. මේ පින්කම් ටිකයි මම කළේ. කිසිම පින්කමකට ලැහැත්ති වෙලා ගිහිල්ලා කළා නෙමෙයි. මල් ටික කැලෙන් කඩාගත්තා. කොඩියක් නැති හින්දා උතුරු සළුව කොඩියක් කළා. චෛත්‍ය අවුවේ හින්දා කුඩේ හිටියුවා. නමුත් මේ දේවල් විපාක දෙනකොට බුදුරජාණන් වහන්සේට විශාලාවට වඩිනකන් යොදුන් 8ක් මාර්ගය. අපූර්ව මල් පාවඩයක් කරලා තිබුණා. ධන මණ්ඩල දක්වා එරෙන්න මල් තිබුණ කියලා සඳහන් කරනවා. ආපහු වඩිනකොට මනුස්ස ලෝකේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා දජ පතාක ඉහිල්ලා තිබුණා. අකනිටා බඹලෝ දක්වා කියන්නේ සක්වල කෙරවල දක්වා. මේ මහ පූජාවක්ද? උතුරු සළුව මඩ ගෑවිලා තිබුණු උතුරු සළුව හොදලා කොඩියක් කරලා පූජා කළා. මනුස්ස ලෝකේ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහළින් අකනිටා බඹලෝ දක්වා කුඩ ඉහෙළුවා. කුඩ පිට කුඩ එක දිගට ඉහෙළලා. ඒ තමන් වහන්සේගේ කුඩේ චෛත්‍යයට පූජා කරපු නිසා. පුංචි දේවල් අත්හැරියේ. උතුරු සළුව තිබුණේ සීතටත් උණුසුමටත් ගත්තවට ගන්න. මට සීතල දැනුණට කමක් නැහැ. අවුවේ යනකොට ඇඟ වහගන්න එකක් නොතිබුණාට කමක් නැහැ. ඊට වඩා කොඩියක් පූජා කරන එක වටිනවා. සුළු දෙයක් අත්හැරියේ. මං සීතලේ ඉන්නම් උතුරු සළුව පූජා කරන්න. නමුත් ලැබුණ හැටි. මම අවුවේ පිච්චි පිච්චි යන්නම්. නමුත් චෛත්‍ය පිච්චෙන්න එපා. කොත් කැරල්ලට අවුව වැටෙන්න එපා. කුඩේ පරිත්‍යාග කළා. අපි ඕන තරම් අපිට අවුවේ ඉන්න පුළුවන්. ඒ වගේ පුංචි අත්හැරීමක් කෙරුවා. කැලෙන් මල් ගෙනල්ලා පූජා කළා. කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා ඉහපු නිසා විශාලා මහනුවර පැත්තට අඩිය තියෙනකොටම ධාරානිපාත පොකුරු වෙහි වෙක් කරෙන්න පටන් ගත්තා කියලා කියනවා. එහෙමනම් සුළු අත්හැරීමක් මහත් වූ ලාභයක්. මහ සැපයක්. මහ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සුළු දේවල් අත්හරින්න කියලා දේශනා කළේ. එහෙමනම් පින්නතනි මේ ගාථාව එකතු කරගෙන පන්සිල් පද 5 අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. අපි මේ ප්‍රාණඝාත කරලා ලබන්නේ හොයන්නේ බොහොම සුළු සැපයක්. සමහරවිට මధుරේකට ගහලා. එක මధుරෙක් මරුවා කියලා මధుරව ඉවර වෙන්නද? ඒ මధుරව මරලා සැපයක් හොයන්නද? නමුත් මේ වහන මధుරවන්ට ගහ මේ ලෝකේ ඉන්න මధుරව කවදාවත් ඉවර කරන්න නෙමෙයි. එහෙමනම් ඒ වෙලාවට ඒ මధుරවා විදින වේදනාවෙන් බේරෙන්න කනගාව කෑ ගහන එකෙන් බේරෙන්න තමයි මේ මරන්නේ. කොයි තරම් සුළුද සැපය. නමුත් විපාක විඳින්න ගියාම
නිරේ ඉපදිලා බිලියන 1620ක් තරම් අති දීර්ඝ කාලයක් ආයුෂ අඩුම නිරේ දුක් විඳවන්න සිද්ධ වෙනවා. එච්චර දුක් විඳින්න තරම් මේ මදුරුවා මරණ එක මට වටිනවද? මේ හොරකම මට වටිනවද? ආන් මේ විදිහට කල්පනා කරලා බැලුවොත් එතකොට අපිට තේරෙනවා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ දේවල් වලින් අයින් වෙන්න කියලා තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පන්සිල් පද පනවලා බුදුරජාණන් වහන්සේ නිදහසේ තිබිච්ච අපේ ජීවිතේ විනාශ කරලා කියලා. ධර්මයේ තේරෙන්නේ නැති අය එහෙම කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ කරදර කරලා. එතකොට බුදුරජාණන් වහන්සේද මේ සිල් මෙහෙම පනවන්න ගෙනල්ලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ දීර්ඝ කාලයක් තිස්සේ මොනවද හෙව්වේ? මේ ලෝක සත්වයා සතර අපායවල වැටි වැටි මේ සසර ඉවරයක් නැතුව මේ යන ගමන මොකක්ද? ඇයි මෙහෙම සතර අතරමං වෙන්නේ? ඇයි මෙහෙම දුක් විඳින්නේ? මොකද්ද මේකට හේතුව? ඒකටයි කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. ආන් ඒ ආර්ය පරිශ්‍රණය කළා. කරලා උන්වහන්සේ හොයාගත්තා ඇයි මේ තරම් දුක් විඳින්නේ? ඇයි මේ සතර අපාය වැටෙන්නේ? මේ විශ්ව න්‍යාය ධර්මයාගේ ස්වභාවය. විශ්ව න්‍යායයේ තියෙන නීති පද්ධතියක්. අපේ ලෝකෙත් නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති උල්ලංඝනය කරනකොට දඬුවම් හම්බ වෙනවා. එතකොට විශ්ව නීතිය උල්ලංඝනය කරන අයට විශ්වයෙන් දඬුවම් කරනවා. එහෙමනම් විශ්වයෙන් අපිට දඬුවම් කරනවා සත්තු මර. අපිට දඬුවම් කරනවා හොරකම් කරාම. මොකද මම මරනවට මම කැමතිත් නෑ. මගේ දේවල් හොරකම් කරනවට මම කැමතිත්. ඒ වගේ තමයි අනික හැමෝම. එහෙනම් හැමෝටම යහතින් ජීවත් වෙන්න තියෙන අවස්ථාව යමෙක් විනාශ කරනවා නම් ඔහුට ස්වභාව ධර්මය විසින් දඬුවම් කරනවා. ඒ දඬුවම් කරන්න නිර්මාණය වෙච්ච තැන තමයි සතර අපාය කියලා. හැබැයි ඉතින් අති භයානක දඬුවම් තියෙනවා. ආයි කවදාවත් හොරකම් කරන්න නැතිව හිතන්නේවත් නැති වෙන්න තමයි දඬුවම් හම්බ වෙන්නේ. ඒ වුණාට අපි ආයෙ කරනවා. කවදා හරි දවසක එහෙන් චුත වෙලා ආහම අපිට ඒ නිරේ දුක මතක නෑනේ. දැන් මේ ඉන්න ඔබට මට මතකත් නෑනේ අපි විඳවපු තරම්. මැරිලා ඉපදුන නිසා ආයෙ මතකයි. එතකොට කවුද අපිට මේවා කියලා දෙන්නේ? සත්පුරුෂයෝ තමයි මේ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් ලෝක ධාතුවේ පහළ වෙච්ච අසහාය සත්පුරුෂයාට තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. මේ මහා කාරුණිකයන් වහන්සේ එකක් ගානේ මේ කරුණ පැහැදිලි කරලා මහ පුදුමාකාර අනුකම්පාවකින් මේ කරුණු පහක් අපිට පෙන්නලා තියෙන්නේ කාරණා 1500ක්. කෙලෙස් 1500ක්. ඉතින් අපිට 1500ම රකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද? නැහැනේ. මේකෙන් 5යි අරන් පෙන්නේ. 4ක් ආරක්ෂා කරලා ඇතිනම් භාග්‍යතුන් වහන්සේ 5ක් පෙන්වන්නෙත් නැහැ. එහෙනම් අපිට ඒ 4ක් ගැන කියන්නේ. නමුත් එහෙම බැරි නිසා තමයි 5ක් පෙන්නලා තියෙන්නේ. ඉතින් 1500කින් 5ක් ගාවට එනකම් මේක අඩු කරලා දුන්නාම ඒ 5වත් ආරක්ෂා කරගන්න බැරි නම් අර 1495 ගැන අපි දැන් දන්නෙත් නෑනේ. ගක් දෙනා දන්නෙත් නෑ මොනවද භාග්‍යතුන් වහන්සේ අත්හැරපුවා කියලා. ඒ නිසා ඒ දේවල් අපෙන් උල්ලංඝනය වෙනවා සීමාවක් නැතුව. ආන්ගේ හිඳ පින්නතුනි භාග්‍යතුන් වහන්සේ නම් කොයිතරම් කාරුණිකද. ඒ මහා සත්පුරුෂයා මේ විශේෂිත කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. ආන්ගේ උතුම් පංචශීලයේ ආරක්ෂා කරගන්නවා. උල්ලංඝනය කරන එකෙන් වළකිනවා නම් අපිට කවදාවත් සතර අපායන උපදින්න වෙන්නේ නැහැ. උපදින තැන සුරක්ෂිත කරන්නේ සුගතියට ගෙනියන්නේ සීලයනේ. මේ පන්සිල්. ආන් ඒක ආරක්ෂා කරගෙන කවදාවත් සතර අපායට නොයා සුගතියෙන් සුගතියට ගමන් කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් නිවනින් සදාකාලිකවම සංසාරයෙන් සමුගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් බවට පත් වෙන්න අද ධර්ම දේශනා කරවලා ධර්ම ශ්‍රවණය කළ රැස් කරගත්ත කුසලයක් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයක් අපිට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.